හරි. ප්‍රවේගයේ සමානුපාතික වෙනවා F ගේ x වෙනි බලයට lambda ගේ y වෙනි බලයට සහ rho ගේ z වෙනි බලයට. මේගොල්ලන්ගේ ගුණිතයටත් සමානුපාතිකයි. මේකේ තේරුම තමයි එක්කෙනෙක් හරි බිඳුවට ගියොත් එහෙම ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියන එක. ඒකේ අදහසක් තේරුම් ගන්න. මේ කියන්නේ දර්ශකයේ බිඳුව වීම නෙවෙයි. යම් පදයක භෞතික රාශියක් බිඳුව වුණොත් නැති වුණොත් ශුන්‍ය වුණොත් ප්‍රවේගය ශුන්‍ය වෙනවා කියන එක. ඒතර මේකෙදි මම තව වැදගත් දෙයක් තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. සමානුපාතික ලකුණ හෝ සමානුපාතිකයි කියලා කියවුනොත් නිවැරදි දර්ශකයටම අපි ප්‍රකාශනය ඉදිරිපත් කරන්න ඕනේ. රඳා පවතිනවා කියලා කිව්වොත් දර්ශකය අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට බලය අසන්තුලිත බලය ස්කන්ධය හා ත්වරණය මත රඳා පවතිනවා. බලය ස්කන්ධයේ පළවෙනි බලයට සමානුපාතික වෙනවා. ත්වරණයේ පළවෙනි බලයට සමානුපාතික වෙනවා. නැත්නම් ඒ අර බලයත් එක්ක හරියටම ප්‍රකාශය ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකයි සමානුපාතික ලකුණත් එක්ක මේ බලය ඇතුල් කරගත්තේ. දැන් මම අතින් එකතු කරලා තිනවා පිටින් නොදන්න පද x y z තුනක්. දැන් ඒ තුන හොයලා සමීකරණය ඉදිරිපත් කරන්නයි ඕනේ. දැන් ඊට ඉස්සෙල්ලා මට මේ සමානුපාතික ලකුණ අයින් කරගන්න එපා. සමානුපාතික ලකුණ අයින් කරගන්න මම ඉස්සෙල්ලත් කරේ නියතයක් යොදනවා. මේ නියතය මාන රහිත නියතයක්. ඒතකොට නියතයේ වාරයක් fx ලැම්ඩා වල y වෙනි බලය, rho වල z වෙනි බලය. මේකේ k කියන්නේ කවුද? k anu මාන රහිත නියතයකි. මාන රහිත නියතයකි. එතකොට මේක මම පළවෙනි සමීකරණයේ විදිහට ගන්නවා. මොකද මේ තමයි මම දැන් සමීකරණය ගොඩනගලා ඉවරයි. වේගය f වල x වෙනි බලයට ලැම්ඩා වල y වෙනි බලයට සහ rho වල z වෙනි බලයට සමාන වෙනවා k වාරයක්. මේ මගේ සමීකරණය ගොඩනගලා ඉවරයි. නමුත් තියෙන ප්‍රශ්නේ නොදන්න පද තුනක් මම එකතු කරා. ඒ පද තුන හොයන්න තමයි දැන් මම ඉතිරි පියවර ටික කරන්නේ. හරි. දැන් ඔන්න සමීකරණය මට තියෙනවා. මම සමීකරණය ඉස්සරහට අරගෙන යන්න. දැන් මෙයා මානානුව නිවැරදි සමීකරණයක් නම් මොකද්ද වෙන්න ඕනේ? සමීකරණයේ දෙපස මාන සමාන වෙන්න ඕනේ. ඒ නිසා මම සමීකරණයේ දෙපැත්තේ මාන ලියනවා. මෙයා ප්‍රවේගය, ඒ කියන්නේ මානය LT ඍණ 1යි. K මාන රහිත නියතයක් මාන නැත. F සංඛ්‍යාතය මානය වෙන්නේ T ඍණ 1යි. T ඍණ 1එහි සංඛ්‍යාතයේ x වෙනි බලය. T ඍණ 1එහි x වෙනි බලය. ලැම්ඩා කියන්නේ මානය L වල y වෙනි බලය. rho ඝනත්වයේ මානය ස්කන්ධයේ බෙදීම පරිමාව ml ඍණ 3 එයාගේ z වෙනි බලය. දැන් දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. දෙපැත්තේ මාන සමාන වෙනවා කියලා f සමානයි ma බලයේ මානය mlt ඍණ 2 m කියන්නේ ස්කන්ධය කැපිටල් m ත්වරණය කියන්නේ lt ඍණ 2 මාන සමාන වෙනවා කියලා වෙන්නේ මොකද්ද? අදාළ මානයේ දර්ශකය සමාන වීම. l වල දර්ශක t ඍණ 2 ඍණ 2ට සමානයි. දෙපැත්තේ මානවල දර්ශක සමාන වීම. ඒ ලක්ෂණය තමයි මෙතනදී මම යොදා ගන්න හදන්නේ. එතකොට බලමු මම මේ පැත්තේ මාන ලියනවා m වල පද නැත. පද නැහැ කියන එකේ තේරුම m වල බිංදු වෙනි දර්ශකය කියන එක. ඕනෑම පදයක බිංදු වෙනි දර්ශකය 1යි. ඒතර එකකින් වැඩි වුණා කියලා මම කිසි වෙනසක් සමීකරණයට කරලා නැහැ. l t ඍණ 1. මේ පැත්තේ මම m l t විදිහට මාන ලියා ගත්තා. මේ පැත්තෙත් මම ලියා ගන්න ඕනේ m වල මාන ගත්තොත් මෙතන තියෙනවා m වල z වෙනි බලය. L වල y වෙනි බලය මෙතන තියෙනවා. L වල ඍණ 3යි බලයක බලය ඍණ 3 වරක් z ඍණ 3යි z මෙතන තියෙනවා. පාද සමානයි දර්ශක ගුණිතයේදී දර්ශක එකතු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ L වල y වෙනි බලය ගුණ කිරීම L වල ඍණ 3යි z. පාද සමාන නිසා දර්ශක දෙක එකතු වෙනවා y ඍණ 3යි z. එහෙනම් L වල දර්ශකය වෙන්නේ y ඍණ 3යි z.
දැන් මම t වල මානයට යනවා. t ඉන්නේ මෙතන විතරයි. l පද ඉවරයි, m පද ඉවරයි. t වල මානය ඍණ x වරක් x. ඒතර t වල මානය වෙන්නේ ඍණ x. දැන් දෙපැත්තේ මාන සමානයි කියන්නේ මානවල දර්ශක සමාන කරනවා. මම එහෙනම් m මානයේ දර්ශක සමාන කරනවා. මේ පැත්තේ z ඉන්නවා, මේ පැත්තේ බිඳුවයි. මොකද මේ මම මේ හැමදේම කරන්නේ මෙන්න මේ x y z අතින් දාපු පද තුන හොයන්න. ඊළඟට මම l වල මානය සමාන කරන්නත් මට පුළුවන්. ඔව් සමාන කරමු. y ඍණ 3යි z මේ පැත්තේ සමාන වෙනවා මෙතන 1 බලය මෙතන තියෙන 1 ලියන්නේ නැහැ කියන්නේ 1 බලය. ඒතර z බිඳුවයි කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ 3යි z උත් බිඳුවට යනවා. එතකොට y සමාන වෙන y ඍණ බිඳුව සමානයි 1යි y සමානයි 1යි. z වල අගය මම හොයාගත්තා. y වල අගයත් මම හොයාගත්තා. දැන් මම යනවා t වල දර්ශක සමාන කරන්න. මෙහා පැත්තෙන් ඍණ x දර්ශකය එක සමාන වෙනවා මේ පැත්තේ ඍණ 1ට. ඒ කියන්නේ ඍණෙන් බෙදලා දැම්මම පද දෙකම x සමානයි 1යි. දැන් හරි x y z පද තුනම හොයාගත්තා. ඒ අගයන් අතෙන්ට ආදේශ කරලා ලිව්වම මම මගේ සමීකරණය ගොඩනගලා ඉවරයි. මට ලැබිච්ච සමීකරණය කලින් ලැබිච්ච සමීකරණය තරු ලකුණේ යුක්ත සමීකරණය b සමානයි k වාරයක් f වල x වෙනි බලය ලැම්ඩා වල y වෙනි බලය සහ ρ වල z වෙනි බලය ආදේශ කරමු. k f වල x වෙනි බලය x කියන්නේ 1යි ලැම්ඩා වල y වෙනි බලය y කියන්නේ 1යි ρ වල z වෙනි බලය z කියන්නේ බිඳුවයි. හරි. එහෙනම් k වාරයක් f වෙනි පළවෙනි බලය කියන්නේ f ලැම්ඩා වල පළවෙනි බලය කියන්නේ ලැම්ඩා ρ වල බිඳුව වෙනි බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය කියන්නේ 1යි. එතකොට සමීකරණය මෙතන වැඩි කිරීම 1. කියන්නේ සමීකරණයේ වෙනසක් නැහැ. මෙන්න සමීකරණය v සමානයි kf ලැම්ඩා. ඔයගොල්ලෝ යොදා ගන්න v සමානයි f ලැම්ඩා සමීකරණය. මේකේ k සමානයි 1 වෙනවා. si ඒකක පද්ධතියෙන් ආදේශ කරද්දී. ඒකයි අපි v සමානයි f ලැම්ඩා දාගන්නටත් මෙහෙම අපි අපි අතින් එකතු කරන නියත පදය එහෙම නැතිනම් හොයාගන්න වෙන්නේ පරීක්ෂණාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරලා. එතකොට මේකෙදිත් තවත් මාන භාවිතයේ සීමාවක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒක තමයි මට අතින් එකතු කරන්න උනා පද තුනක්, දර්ශක තුනක්. එතකොට මේ දර්ශක තුන විසඳන්න නම් විජීය ගණිතය අනුව නොදන්න පද තුනක අගයන් හොයාගන්න සමීකරණ තුනක් ගොඩනගන්න ඕනේ. එතකොට සමීකරණ තුනක් ගොඩනැගීමේ හැකියාව මට තිබුණා. මොකද මාන තුනක දර්ශක සමාන කරන්න තිබුණා. හදිසියෙ හරි පද හතරක් හොයන්න ඕනේ වුණා නම් සමීකරණ හතරක් ගොඩනගන්න ඕනේ. ඒකට මට මාන හතරක් නැහැ. එතකොට මේ ක්‍රමයෙන් ගොඩනගන්න පුළුවන් භෞතික රාශීන් තුනකින් හැදිච්ච සමීකරණයක් පමණයි. ඒක භෞතික රාශි වල යටතේන මාන භාවිතයේ සීමාවක්. එහෙම නැති එක් අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලන්ගේ අතටපත් වෙච්ච සටහනේ මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා. q සමානයි 5 බෙදීම 8යි ඩෙල්ටා p r වල 4 ඊටා l කියන සමීකරණය මේක බාන භාවිතයෙන් අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවනි. 5 බෙදීම 8 කියන්නේ 8 කියන්නේ නියතය. මේ ඩෙල්ටා p බෙදීම l කියන පදය හරියට ගත්තොත් භෞතික රාශි හතරක් මෙතන සම්බන්ධ වෙනවා. ඩෙල්ටා p කියන්නේ පීඩනාන්තරය, r කියන්නේ අරය, නීටා කියන්නේ දුෂ්‍රාවිතා සංගුණකය සහ l දිග. භෞතික රාශි හතරක් සම්බන්ධයි. හරිනම් ගොඩනගන්න බෑ මානව භාවිතයෙන්. නමුත් මෙතනදී ඩෙල්ටා p බෙදීම l කියන භෞතික රාශි දෙක එකතු කරලා එක් භෞතික රාශියක් විදිහට හඳුන්ව ගන්නවා පීඩන අන්තරය බෙදීම L කියන පදය. එහෙම කරලා භෞතික රාශි තුනක් ඇසුරෙන් මේක ඔප්පු කරන්න පුළුවනි. පීඩන අනුක්‍රමණය ඩෙල්ටා P බෙදීම L පීඩන අනුක්‍රමණය විදිහට ලබා ගන්න. එක
ඒ කියන්නේ රාශීන් දෙකක් එකතු කරලා එක් භෞතික රාශියක් විදිහට හඳුන්වගෙන පද තුනයි හැබැයි හොයන්න පුළුවන්. ඒ පද තුන හොයාගන්න පුළුවන්. එහෙම කරගෙන යන්න පුළුවන්. හරි. ඔය අපි කතා කරේ භෞතික මානවල භාවිතක තුන. ඊට අමතරව මෙතනදිත් ඔයගොල්ලෝ v සමානයි මූල g ලැම්ඩා සමීකරණය ගොඩනගන්න ගියොත් ඒකත් ගොඩනගන්න පුළුවන් මාන භාවිතේ. ඒත් සමීකරණය ලැබෙනවා. නමුත් මම කෝ මේ සමීකරණය පවතින්නේ නැති සමීකරණයක්. එතනදි විච්ච වැරද්ද තමයි අර මානවල එකම මාන ලැබිච්ච නිසා සමීකරණය මාන විශ්ලේෂණයේදී ඒ රාශීන් දෙක වෙනස් භෞතික රාශීන් දෙකක් විදිහට හඳුනගන්නේ නැතිකම. ඔතනින් මාන භාවිතය කොටස් ටික ඉවර වෙලා යනවා. අපිට ඊළඟට තියෙන ඇතරම මිනුම් උපකරණ ටික මීට පෙර කොටසදී ඔයගොල්ලන්ට කතා කරනවා. පාඩමේ අන්තිම කෙලවරට එද්දී මානහා මිනුම් පාඩමේ අවසන් කෙලවරේදී ඔයගොල්ලන්ට ආය හම්බ වෙනවා දෛශික කියන කොටස. ඒතර දෛශික ගණනයන් භෞතික විද්‍යාවේදී ඕනි වෙනවා. අපි බලමු එහෙනම් දෛශික කියන්නේ මොනවද කියලා. දෛශිකයක් කියන්නේ මොකක්ද? දෛශිකයක් කියන්නේ ඉස්සලත් කතා කරා විදිහටම විශාලත්වයක් හා දිශාවක් සහිතව විස්තර කෙරෙන රාශියක්. ඒගොල්ලන්ට ඒකකක් තියෙනවා. ඊට අමතරව දිශාවක් පවතිනවා. ඒ කියන්නේ ප්‍රවේගය 25යි කියලා 25යි ms ඍණ එක කියලා කිව්වම මේකේ තේරුමක් නැහැ. ප්‍රවේගය මොන දිශාවට 25යි ms ඍණ එකද? වේගය තප්පරයට මීටර් 25යි. ඒක හරි. ඒක අදිශයක්. මොකද ඒකේ දිශාව කියන රාශිය හඳින්වෙන්නේ නැහැ. නමුත් ප්‍රවේගය කියලා කිව්වොත් ඒ රාශිය හඳුන්වද්දී ඔයගොල්ලෝ විශාලත්වයේ වගේම දිශාව මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න ඕනේ. එතකොට දෛශිකයක් නිරූපණය කරද්දිත් විශාලත්වය දිශාව කියන රාශීන් දෙකම නිරූපණය වෙන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කරන්නේ යම් පරිමාණයකට අඳිනු ලබන දෛශිකයේ විශාලත්වයට සමාන සරල රේඛාවක් සහ දිශාවට යොදන ලදන ඊහිසක් තමයි අපි යොදාගන්නේ දෛශිකයක් නිරූපණය කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ නිව්ටන් 50ක් නැගෙනහිර දිශාවට යෙදුණා කියලා. නිව්ටන් 50ක් නැගෙනහිරට. මේක නිරූපණය කරන්න ඉස්සෙල්ලම මම පරිමාණයක් යොදා ගන්න ඕනේ. මට පුළුවන් නිව්ටන් 10ක් 1 සෙන්ටිමීටරයකින් නිරූපණය වෙන විදිහට පරිමාණයක් යොදා ගන්න. එතකොට නිව්ටන් 50 පෙන්වන්න නම් මම සෙන්ටිමීටර් 5ක සරල රේඛාවක් අඳින්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට අඩි කෝදුව භාවිතා කරලා සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් අඳින්න පුළුවන්. නැගෙනහිරට වෙන නිසා බලය නැගෙනහිර දිශාවට සරල රේඛාව ඇඳලා දෛශිකය යොදා ගන්න පුළුවන්. හරි. ඒතර මේ නිරූපණය කරලා තියෙන්නේ මම නිව්ටන් 50ක් නැගෙනහිර දිශාවට. ඊට අමතරව අපිට නිරූපණය කරන්න උනොත් 50යි ms ඍණ එක ප්‍රවේගයක් අංශක 30ක් උතුරින් නැගෙනහිරට. එතකොට කොහොමද පෙන්වන්නේ? උතුර සිට අංශක 30ක් මනිනවා. ඒ දිශාවට 50යි ms ඍණ එක නම් මම නැවතත් පරිමාණයක් තෝරගන්න ඕනේ. මම තෝරගන්නවා සෙන්ටිමීටර 1කින් 10යි ms ඍණ එකක් පෙන්වන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5ක රේඛාවක් මේ දිශාවට ඇඳලා ඊ හිසක් යොදනවා. මේ තියෙන්නේ මගේ 50යි ms ඍණ එක උතුරින් අංශක 30ක් නැගෙනහිරට විච්ච දෛශිකය. ඔය තමයි දෛශිකයක නිරූපණය. ඊට පස්සේ අපිට තියෙන්නේ දෛශික ආකලනය. දෛශික ආකලනය කොටස් දෙකක් යටතේ කෙරෙනවා. සමාන්තර දෛශික සහ
ආනතයක් සහිත දෛශික විදිහට. එතකොට සමාන්තර දෛශික නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකම දිශාවට පවතින දෛශික සහ ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට පවතින දෛශික විදිහට. එතකොට මේ තියෙන්නේ P සහ Q දෛශික දෙකක්. ඒගොල්ලන්ගේ විශාලත්වය සරල රේඛා විශාලත්වයෙන් සහ දිශාව ඊහිසින් නිරූපණය කරලා තියෙන්නේ. එකම දිශාවට යන්නේ. එතකොට මේ දෙන්නා එකතු වුණාම ඒ දිශාවටම දෛශික දෙක එකතු වෙනවා P ධන Q විදිහට විශාලත්වය ලැබෙනවා. දිශාව නැවත ඊහිස් වලින් පෙන්වලා තියෙනවා. මොකද දෛශික ආකලනය කියන එක අදිශ ආකලනය වගේ සරලව ආකලනය එකතු කිරීම අඩු කිරීම කරන්න බෑ. මොකද මේගොල්ලන්ට දිශාවක් තියෙන නිසා. ඊළඟට අපිට තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන දෛශික දෙකක් ආකලනය කරන්නේ කොහොමද කියන එක මේ වගේ ප්‍රතිවිරුද්ධ දිශාවලට P මේ දිශාවටත් Q ප්‍රතිවිරුද්ධ දිශාවටත් දෙනවා නම් එයාගේ ආකලනය කියන්නේ දෙන්නගේ අඩු කිරීම තමයි විශාලත්වයේ විදිහට එන්නේ. දෙන්නගේ පරතරය වෙනස ඒ කියන්නේ උදාහරණයක් විදිහට විස්ථාපනයක් ගත්තොත් සෙන්ටිමීටර් 20ක් මීටර් 20ක් දකුණට විස්ථාපනය නැවත සෙන්ටිමීටර් 10ක් වමට විස්ථාපනය. එතකොට මුළු විස්ථාපනය වෙන්නේ විස්ථාපන දෙකේ අන්තරය. මුළු විස්ථාපනය ගන්න අපි ආරම්භක ලක්ෂයත් අවසන් ලක්ෂයත් අතර පරතරය. එතකොට ලැබෙන්නේ අපිට විස්ථාපන දෙකේ අන්තරය ප්‍රතිවිරුද්ධ දෛශික එකතු කිරීමේදී ඒත් සමාන්තර දෛශික නම්. එතකොට එහෙම නෙවෙයි ආනත දෛශික එකතු කරන්න වුණොත්. ඒකෙදි අපිට ක්‍රම තුනක් තියෙනවා. ඒකට යන්න කලින් අපි දෛශික විභේදනය ඉගෙනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ලේසි අපිට කොටස් ටික යන්න. දෛශික විභේදනය කියන්නේ මෙහෙම දෙයක්. යම් ආනතයකින් ක්‍රියාත්මක වන එක් දෛශිකයක් සඳහා විභින්න කොටස් දෙකක් එහෙම නැත්නම් සංරචක දෙකක් එකිනෙකට ලම්බක සංරචක දෙකක් හොයා ගැනීම තමයි අපි දෛශික විභේදනයේදී කරන්නේ. එතකොට අර තනි දෛශිකය වෙනුවට අපිට මේ විභින්න කොටස් දෙක එහෙම නැත්නම් සංරචක කොටස් දෙක යොදා ගන්න පුළුවන්. මේකෙදී පෙන්නලා තියෙන විදිහට ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මම ගත්තොත් R කියලා දෛශිකයක් මේ දිශාවට තිරසට θ කෝණයකින් ආනිතව. මට මෙයාව විකර්ණයේ විදිහට හිටින විදිහට මට පුළුවන් සමාන්තර ආශ්‍රයක් හරි මේ තියෙන්නේ R කියන දෛශිකය θ කෝණයකින් ආනතව තියෙන්නේ තිරසට θ කෝණයකින් ආනත වෙච්ච R කියන දෛශිකය මෙයාගේ විභින්න සංරචක දෙක හොයන්න මම කරන්නේ මෙයාව විකර්ණයේ විදිහට හිටින විදිහට චතුරස්‍රයක් නිර්මාණය කරගන්නවා. ඒකල මම චතුරස්‍රය නම් කරොත් OA BC කියලා මට පුළුවනි sin θ ලියන්න. sin θ කියන්නේ ප්‍රතිමුඛ පාදයේ බෙදීම විකර්ණය. ප්‍රතිමුඛ පාදයේ එන්නේ BC. BC බෙදීම R. මේකෙන් මට එනවා BC කියන එක සමාන වෙනවා R sin θට. එතකොට BC කියන්නේ මෙන්න මේ පාදයේ R sin θට සමාන වෙනවා. BC සමානයි චතුරස්‍රයක් නිසා AC ට AO ට. ඒ නිසා මට නැවත AO ත් ලියන්න පුළුවන් R sin θ කියලා. ඊට පස්සේ මම cos θ ලියනවා. cos θ ලිව්වොත් cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම විකර්ණය. බද්ධ පාදයේ කියන්නේ OC බෙදීම විකර්ණය OB. OB කියන්නේ R. OC බෙදීම R. විශාලත්වය විතරයි. R කියන්නේ දෛශිකයක්. මම විශාලත්වය විතරයි ගත්තේ R ගේ. එතකොට OC කියන එක සමාන වෙනවා R cos θට. ඔය විදිහට ගත්තහම මට පුළුවනි මෙයාගේ සංරචක දෙක ගොඩනගන්න මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ OC පාදය. OC පාදයේ සමාන වුණා R cos θට.
විශාලත්වයෙන්. දිශාවට මම ඊහිසක් දැම්මම ඔය තියෙන්නේ තිරස් දිශාවට තියෙන දෛශිකය. ඊළඟට CB පාදයේ විශාලත්වයට OA පාදයේ විශාලත්වය සමානයි. OA පාදයේ විශාලත්වය R sin θ වුණා. දිශාවට මං ඊහිසක් දැම්මම මේ තියෙන්නේ R කියන දෛශිකයේ විභින්න කොටස් දෙක එහෙම නැත්නම් සංරචක කොටස් දෙක ඒ දෙන්න එකිනෙකට අභිලම්බයි. ඒ කියන්නේ ඕනම අවස්ථාවක මට මෙහෙම තිබුණොත් දෛශිකයක් තිරසට θ කෝණයකින් ආනතව R කියලා දෛශිකයක් යෙදුණු තැනක මෙයාව වෙනුවට යොදා ගන්න පුළුවන් විභින්න සංරචක දෙකක් තියෙනවා. හැබැයි දෛශිකය අයින් කරොත් විභින්න සංරචක දෙකම යොදා ගන්න ඕනේ. එකක් යොදා ගන්න බෑ වෙනුවට තිරස් සංරචකයේ ඉන්නේ θ කෝණේ වසාගෙන එන පැත්තට R cos θ සංරචකය R cos θ කෝණයෙන් අනිත් පැත්ත කෝණය වසාගෙන එන පැත්ත cos θ අනිත් පැත්ත R sin θ. මේ තමයි විභින්න සංරචක දෙක. එතකොට මේකේ උදාහරණයක් ගත්තොත් අපි බලමු මෙහෙම උදාහරණයක කෝණේ ගන්න අපි මෙහෙම ගමු. මේ තියෙන්නේ ඇල්ෆා කෝණය. මේ තියෙන්නේ V කියලා දෛශිකයක්. මෙයාගේ විභින්න සංරචක දෙක. එතකොට මෙයාගේ අංශක 90ට බෙදනවා නම් මට බෙදන්න වෙන්නේ මෙහෙම. එතකොට මේ තියෙන්නේ V cos alpha කෝණේ වසාගෙන යන පැත්ත සංරචකේ. අනිත් පැත්ත V sin alpha. ඒ කියන්නේ සංරචක දෙකේ ඉන්නේ මේ පැත්තට V sin alpha සහ මේ පැත්තට V cos alpha වෙන විදිහට. එතකොට මේකේ මේ cos alpha sin alpha අගයන් දැනගෙන ඉන්න ඕනි සමීකරණය ගොඩනගන්න නම්. එතකොට ඒකේ අගයන් දැනගන්න මට වගුවක් ඕනි වෙනවා. වගුවක් ඕනි වෙනවා මේ ඔයගලන්ට දැනගන්න ඕනි වෙනවා sin cos tan අගයන් ටික. මෙන්න මේ අගයන් ටික මතක තියෙන්න ඕනේ. ත්‍රිකෝණමිතික සම්බන්ධය sin cos tan විදිහට අංශක බිඳුව ඒ කියන්නේ කෝණවලුත් 5 වලින් බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 සහ අංශක 90 ඔන්න ඔය ටික දැනගෙන ඉන්න වෙනවා sin cos tan වල sin θ cos θ සහ tan θ වල මේක මතක තියාගන්නත් තියෙන්නේ මේ sin θ cos θ වල පරස්පරයන් sin බිඳුවක් වෙද්දී cos බිඳුව එකයි sin 90 එකක් වෙද්දී cos 90 බිඳුවයි දෙන්න පරස්පර විදිහට sin 45 cos 45 දෙන්නට මේක මගේ තියෙන එකයට මූල දෙකයි. cos 60 භාගයයි sin 30 භාගයයි දෙන්න දෙවිදිහට පැත්තට යන්නේ විදිහට මතක තියාගත්තම අපිට හරි ලේසි. cos 60 භාගයයි sin 30 භාගයයි cos 30 මූල 3 යට 2යි. ඒ කියන්නේ sin 60 මූල 3 යට 2යි. මේ අගයන් ඔයගලන්ට ඇත්තටම මෙතනින් ඉස්සරහට දිගටම මතක තියන්න වෙනවා. tan කියලා කියන්නේ sin බෙදීම cos tan බිඳුවයි tan 30 එකයට මූල 3යි tan 45 එකයි sin බෙදීම cos අගය tan 60 මූල 3යි tan 90 එකයට බිඳුව අනන්තයි. මේ වගෝ මතක තියෙන්න වෙනවා මෙතනින් ඉස්සරහට ගණිද්දී. ඔය මං කියපු විදිහ ඔයගලන්ට පහසුවක් වේවි ගණනය කරන්න. ඒතර මේක පොඩ්ඩක් මතක තියාගෙන අපි සංරචක දෙකක් ගමු දෛශික දෙකක දෛශික බලමු. මෙන්න මෙහෙම දෛශිකයක්. දෛශික 30යි
අංශක 30යි අංශක 30කින් ක්‍රියාත්මක වන 10යි නිව්ටන් බලයක්. මෙයාගේ සංරචක දෙක හොයන්න ඕනේ වුණොත් මට එතකොට සංරචක දෙක ගන්න වෙන්නේ මෙයාගේ විභින්න සංරචක අංශක 90ක් වෙන්න ඕනේ. 10යි cos 30 සහ 10යි sin 30. කෝණය වසාගෙන යන පැත්ත cos 30. එතකොට මේ පැත්තට 10යි cos 30 මේ පැත්ත 10යි sin 30. දැන් මම අගයන් දැනගෙන ඉන්න ඕනේ ආදේශ කරන්න. cos 30 කියන්නේ දැන් අපි දන්නවා 10යි cos 30 කියන්නේ cos 30 මූල 3ට 2යි. මම ආදේශ කරනවා මූල 3ට 2. ඒ කියන්නේ මෙයාගේ අගය එනවා 5යි මූල 3යි නිව්ටන්. මූල 3 කියන්නේ 1.732 ආදේශ කරලා ඔයගලන්ට අගය ලබා ගන්න පුළුවන්. 10යි sin 30 ඒ කියන්නේ 10 වැඩි කිරීම sin 30 කියන්නේ භාගයයි. ඒ කියන්නේ සිරස් සංරචක එනවා නිව්ටන් 5යි. ওই විදිහට ඔයගලන්ට සංරචක ලබා ගන්න පුළුවනි. හරි දැන් එහෙනම් අපි යමු. දැන් අපි දෛශික ආකලනය පටන් ගත්තේ. සමාන්තර දෛශික ගත්තා. දැන් අපිට යන්න තිබුණේ ආනත දෛශීන් එකතු කිරීමට. ආනත දෛශීන් එකතු කරන්න ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ත්‍රිකෝණ ක්‍රමය. ත්‍රිකෝණ ක්‍රමයේදී එකම ලක්ෂයකට ක්‍රියා කරපු දෛශික දෙකක් ත්‍රිකෝණයේ අනුපිළිවෙලින් ගත් පාද දෙකකින් එකම දිශාවට අනුපිළිවෙලින් ගත් බද්ධ පාද දෙකකින් නිරූපණය කරන්න පුළුවන් නම් අනෙක් පාදයෙන් දෛශික දෙකේ එකතුව නිරූපණය වෙනවා. මේ දෛශික දෙකම ක්‍රියා කරන්නේ මතක තියාගන්න ළමයිට ඒක පොඩ්ඩක් අමතක වෙනවා. මේ දෛශික දෙකම ක්‍රියා කරන්නේ එක ලක්ෂයක. දැන් දෛශික අදින්නේ මෙහෙට ගිහින් අනිත් දෛශිකේ මෙතනින් පටන් ගන්න නිසා ඒක අමතකයි. එහෙම නෙවෙයි මේ දෛශික දෙකම ක්‍රියා කරන්නේ එක ලක්ෂයක් මත එක වස්තුවක් මත. ඒ දෛශික දෙක ක්‍රියා කරාම වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කොහෙටද? ඒක හොයන්න තමයි මේ ආකලනය ගන්නෙ අපි. දෙපැත්තකින් තල්ලු කරනවා මෙයා කොහෙට යාවිද? ඒක හොයන්නයි ගන්න. එතකොට මේ ත්‍රිකෝණේ බද්ධ පාද වලින් එකම පැත්තට අනුපිළිවෙලින් ගත්තාම එයාගේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යා කරන රේඛාව මගින් දිශාවෙන් හා විශාලත්වයෙන් සංප්‍රයුක්තය නිරූපණය වෙනවා. ඒතර දිශාව ඇත්තටම ඉන්නේ A සිට C ට. මේගොල්ලෝ ගියේ A සිට B ට B සිට C ට සංප්‍රයුක්තය යන්නේ A සිට C ට. ඒක හොඳට මතක තියාගන්න මේගොල්ලෝ යන්නේ අපි කියන්නේ වාමාවර්තව සංප්‍රයුක්ත යන්නේ දක්ෂිනාවර්තව. ওই පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේදී දෛශික සමාන්තරාශ්‍රය පාවිච්චි කරනවා. දෛශික සමාන්තරාශ්‍රයේදීත් නැවත එක් ලක්ෂයකට ක්‍රියා කරපු බල දෙකක් යොදා ගන්නවා. බල දෙකක් සමාන්තරාශ්‍රයක බද්ධ පාද යුගලක් මගින් නිරූපණය වුණොත් එයාගේ ඒ ලක්ෂ්‍ය හරහාම යන විකර්ණය මගින් සංප්‍රයුක්තය දිශාවෙන් හා විශාලත්වයෙන් නිරූපණය වෙනවා. ඕක තමයි සමාන්තරාශ්‍ර නියමය කියලා කියන්නේ. අපි ඒක ඔප්පු කරන හැටි බලමු. හරි. මෙන්න මෙහෙම ලක්ෂයක් මත ක්‍රියා කරනවා කියලා අපි හිතමු. මෙන්න මේ පැත්තට බලයක් සහ මෙන්න මෙහෙම බල දෙකක්. එතකොට මේගොල්ලන්ව මට නිරූපණය කරන්න පුළුවන් සමාන්තරාශ්‍රයක මෙන්න මෙහෙම ගත්ත මෙන්න මේක තමයි ලක්ෂය. මේ O ලක්ෂය මේ තියෙන්නේ O ලක්ෂය. මම සමාන්තරාශ්‍රයෙන් විහිදෙන විදිහට තමයි බල දෙක ඇඳ ගන්න ඕනේ. සමාන්තරාශ්‍රයේ පාද දෙකක් මගින් නිරූපණය කරලා මම මේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරාම ලැබෙන විකර්ණය මගින් මට ලැබෙනවා මේ දෛශික රාශීන් දෙකේ
සංප්‍රයුක්තය. මේක තමයි සමාන්තර ආශ්‍ර නියමයේදී කියවෙන්නේ. මේ තියෙන්නේ P කියලා බලයක් දෛශිකයක්. මේ තියෙන්නේ Q කියලා දෛශිකයක් කියලා ගනිමු. මෙතන මේ ලැබෙන්නේ R කියන දෛශිකය. මේකට සමීකරණය ඔප්පු කරන්න මෙන්න මේ විදිහටයි. මේකට සමීකරණයක් තියෙනවා. ඒකට ඔප්පු කරන්න අපි මෙන්න මේ විදිහට මෙතනදී අපි මේ OP පාදය තවදුරටත් දික් කරනවා. දික් කරලා ශීර්ෂ අපි නම් කරගමු O A B C කියලා. මේ B සිට අභිලම්බයක් අඳිනවා. එයාගේ පාදය D කියලා නම් කරනවා. B සිට OA දික් කරන ලද OA ට අභිලම්බයක් අඳිනවා. එතකොට මේ PQ අතර කෝණය θ නම් මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් සමාන්තරාශ්‍රයන් නිසා මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ අනුරූප කෝණ අනුව මෙයත් θම වෙනවා. සමාන්තරාශ්‍රයක් නිසා OC ගේ විශාලත්වය AB ගේ විශාලත්වයට සමානත් වෙනවා. දැන් මම මෙන්න මේ ODB ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් නියමය ලිව්වොත් එහෙම දෛශිකවල විශාලත්ව පමණක් අරගෙන මම ලියනවා පයිතගොරස් නියමෙන් OB වල වර්ගය සමාන වෙනවා OD වල වර්ගය ධන OA වල OD වල වර්ගය ධන DB වල වර්ගයට DB වල වර්ගයට. එතකොට OD කියන එක හැදිලා තියෙන්නේ OA ධන DB වලින්. මම නැවත ඒකත් ආදේශ කරන්නම්. OD කියන්නේ OA ධන AD. OA ධන AD මුළු පදේ වර්ගය ධන DB ගේ වර්ගය. දැන් මේ DB ගේ විශාලත්වය මේ විශාලත්වයට සමානයි. ඒ කියන්නේ OC පාදයේ විශාලත්වය AB පාදයේ විශාලත්වයට සමානයි. සමාන්තරාශ්‍රයක් නිසා OC හි දිශාව AB හි දිශාවටත් සමානයි. ඒ කියන්නේ OC සමාන්තර වෙනවා AB ට හා OC ගේ විශාලත්වය සමාන වෙනවා AC ගේ විශාලත්වයට. ඒ කියන්නේ OC දෛශිකය AB දෛශිකයට සමානයි. විශාලත්වයෙන් හා දිශාවෙන් සමානයි නම් අපි මේ දෛශික සමාන දෛශික විදිහට ගන්නවා. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශික අපි ඍණ දෛශික විදිහට හඳුන්වලා දෙනවා. එතකොට මේ අනුව මට මෙන්න මේ DB කියන පාදය මට ලියන්න පුළුවන් මේ දෛශිකයේ Q නම් මෙයත් එතකොට Q දෛශිකයමයි. දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත විභේදනය අනුව මට සම්මුඛ පාදය ලියන්න පුළුවන් කොහොමද? Q sin θ විදිහට. කෝණයේ වසාගෙන එන පාදය මට ලියන්න පුළුවන් Q cos θ විදිහට. විශාලත්වය දිශාව නෙවෙයි මම මෙතනට ආදේශ පයිතගොරස් සම්බන්ධ කරන්නේ විශාලත්වයටනේ. විශාලත්වය සමාන වෙනවා. එතකොට OB සමාන වෙනවා OB වල වර්ගය සමාන වෙනවා OA කියන්නේ P ධන AD කියන්නේ Q cos θ. Q cos θ මේ පදේ වර්ගයට. ධන DB කියලා කියන්නේ Q sin θ. Q sin θ ගේ වර්ගයට. දැන් මට ලියන්න පුළුවන් මේ පද දෙකක එකතුවක වර්ගය P වර්ගය ධන 2 PQ cos θ A ධන B ගේ වර්ගය A වර්ග ධන 2AB ධන B වර්ග. ඒ විදිහට P වර්ගය 2 PQ cos θ ධන Q cos θ ගේ වර්ගය. කියන්නේ Q cos θ ගේ වර්ගය කියන්නේ Q වර්ගය cos වර්ග θ. ඊට අමතරව මෙතන තව පදයක් තියෙනවා Q sin θ ගේ වර්ගය. කියන්නේ Q වර්ග sin වර්ග θ. දැන් මම මෙතනින් P වර්ග ධන 2 PQ cos θ Q වර්ගයේ පොදුවට එළියට ගත්තහම එනවා
cos වර්ග තීටා ධන sin වර්ග තීටා. cos වර්ග තීටා ධන sin වර්ග තීටා කියන්නේ ත්‍රිකෝණමිතිය අනුව එකට සමානයි. ජීව විද්‍යාව හදාන ළමයිට නම් මේක එච්චරම හම්බ වෙන්නේ නැහැ. සුලභ නැහැ. නමුත් ගණිත විෂය හදාන ළමයි දන්නවා cos වර්ග තීටා ධන sin වර්ග තීටා කියන්නේ එකයි. ඒ අනුව සමීකරණේ OB වර්ගය කියලා කියන්නේ R වර්ගය සමාන වෙනවා P වර්ග ධන 2යි PQ cos theta ධන Q ගේ වර්ගයට. ඒ කියන්නේ R හි විශාලත්වය සමානයි P වර්ග ධන 2යි PQ cos theta ධන Q වර්ගයේ වර්ගමූලයට. මේ තමයි පයිතගොරස් නියමයට අදාළ සූත්‍රය. එතකොට මේකේ ඔප්පු කිරීමත් යම් තාක් දුරකට දැනගෙන ඉන්නත් ඕනේ. සූත්‍රය මතක තියෙන්නත් ඕනි ගණන් සුළු කිරීම සඳහා. එතකොට මේ තියෙන්නේ සංප්‍රයුක්තය කියන්නේ බලයක්. මේ හොයාගත්තේ විශාලත්වය. ඒකට දිශාවක් තියෙනවා. අපි හිතමු P දෛශිකයේ සමග සංප්‍රයුක්තය ඇල්ෆා කෝණයක් හදනවා කියලා හිතමු. එහෙනම් දැන් අපි ඇල්ෆා කෝණය කොච්චරද කියලා හොයලා කිව්වා නම් ඒ කියන්නේ දෛශිකයේ දිශාව අපි හොයාගත්තා කියන එක. මේක අපි ඇල්ෆා කියලා ගනිමු. හරි. එහෙනම් එකට ප්‍රකාශනයක් ගනිමු. මට ඒ ත්‍රිකෝණයම පාවිච්චි කරලා මට ගන්න පුළුවනි ලියන්න පුළුවනි tan alpha. අපි ලියමු බලන්න tan alpha. tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ පේන ඕගලන්ට BD බෙදීම බද්ධ පාදය කියන්නේ OD. ඒ කියන්නේ BD OD කියලා කියන්නේ නැවතත් OA ධන AD. එතකොට මේගොල්ලන්ට අපි දෛශිකවල විශාලත්ව ආදේශ කරමු. BD කියලා කියන්නේ Q sin theta. OA කියලා කියන්නේ P විශාලත්වය. AD කියලා කියන්නේ Q cos theta. මේ තියෙන්නේ tan alpha කියන්නේ සංප්‍රයුක්තය P දෛශිකයේ සමග සාධන කෝණය. එහෙනම් ඒකේ alpha සමාන වෙනවා tan inverse Q sin theta බෙදීම P ධන Q cos theta. එතකොට මේ තියෙන්නේ සංප්‍රයුක්තයේ දිශාව. අර ලැබෙන්නේ සංප්‍රයුක්තයේ විශාලත්වය. මේ සූත්‍ර දෙකෙන් ඕනෑම ආනත දෛශික දෙකක් එකතු කරන්න පුළුවනි අපිට. උදාහරණයක් විදිහට අපි යම් බලන්න මේකේ දීලා තිබුච්ච ගානට නිව්ටන් 3 හා නිව්ටන් 4 බල දෙකක් එකිනෙකට ලම්බකව ක්‍රියා කරයි. ඒවායේ සංප්‍රයුක්තයේ විශාලත්වයන් සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව සංප්‍රයුක්ත විශාලත්වයන් හා සංප්‍රයුක්ත ක්‍රියා රේඛාව 3 නිව්ටන් බලයේ ක්‍රියා රේඛාව සමග සාධන කෝණය සොයන්න. මේ තියෙන්නේ ඔයගලන්ට කියපු නිව්ටන් 3 සහ 4 බල දෙකක් එකිනෙකට ලම්බකව ක්‍රියා කරන අවස්ථාවේ සංප්‍රයුක්තය හොයන ක්‍රමය. එතකොට මෙතනදී විශේෂ අවස්ථාවක් මෙහා අභිලම්බ අවස්ථාව කියන්නේ අපිට හම්බිච්ච සූත්‍රය මේකයි. R සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos theta. මේ අවස්ථාවේ θ අංශක 90ට යනවා. cos theta cos 90 කියලා කියන්නේ බිඳුවයි. ඒ නිසා මේ පදේ නැති වෙලා යනවා. මේක විශේෂ අවස්ථාවක්. අභිලම්බ දෛශික අවස්ථාව. එතකොට සංප්‍රයුක්තය R සමාන වෙනවා P වර්ග ධන Q වර්ගයේ වර්ගමූලයට සහ කෝණය tan alpha P sin 90 බෙදීම Q බෙදීම P cos 90 වෙනවා. cos 90 නැවතත් බිඳුවට යනවා. sin 90 එකයි. ඒ අනුව කෝණය tan inverse P බෙදීම Q බවට පත් වෙනවා. ඒක භාවිතා වුණාම මේ සූත්‍රයට ආදේශ කරලා ඔයගලන්ට හොයන්න පුළුවන්
3 වර්ගයේ දන 4 වර්ගයේ 2pq cos 90 ආදේශ කරන්නත් අවශ්‍ය නැහැ. මොකද මෙතන බිඳුවට යනවා. එතකොට 3 වර්ගයේ දන 4 වර්ගයේ වර්ගමූලය කියන්නේ අපේ සාමාන්‍ය පයිතකර ත්‍රිකෝණය සංප්‍රයුක්තය නිව්ටන් 5ට සමාන වෙනවා. කෝණය සංප්‍රයුක්තයේ 3 නිව්ටන් බලය සමග සාධන කෝණය. අපි ගත්තේ p සමග සාධන කෝණයට තමයි අපි tan alpha සූත්‍රය යොදාගත්තේ. ඒතර p වෙනුවට තමයි මම 3 නිව්ටන් ආදේශ කරන්න ඕනේ. එහෙම ආදේශ කරාම ඔයගලන්ට alpha කියන්නේ tan inverse 4 බෙදීම 3 බවත් ඒක දශම වලට සුළු කරලා tan වගුවක් ආශ්‍රයෙන් tan කෝණය ලබා ගන්නත් පුළුවන් 53.13ක් විදිහට අංශක ලැබෙනවා. ඊට අමතරව සංප්‍රයුක්තය හොයන්න දෛශික දෙකක් අවස්ථාව ඔය අපි කතා කරේ ත්‍රිකෝණ නියමය සහ බල සමාන්තර ආශ්‍ර නියමය. ඊට අමතරව බල විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙන වෙලාවට දෛශික බහුවශ්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ දෛශික විශාල සංඛ්‍යාවක් ලක්ෂයක ක්‍රියා කරද්දී එකක ඉඳලා පිළිවෙලට බහුවශ්‍රයක් නිර්මාණය කරගෙන ගියහම ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් ව්‍යාකරණ රේඛාවෙන් සංප්‍රයුක්තය කියවෙනවා. ඒතර ඒකේ දෛශික යන්නේ වාමාවර්තව නම් සංප්‍රයුක්තය යන්නේ දක්ෂිනාවර්තය. ඒතර මේකෙම බල දෙකක අවස්ථාව තමයි අපි බල ත්‍රිකෝණයේදී ඉගෙන ගන්න. මේක පාවිච්චි කරලා අපිට සෑහෙන ලේසියෙන් ගණන් හදන්න පුළුවන් බල කිහිපයක් තියෙන වෙලාවට එහෙම නැත්තම් පාවිච්චි කරන්න වෙන්නේ ඒ වගේ අවස්ථාවක විභේදන ක්‍රමයෙන් සංප්‍රයුක්තය හොයන ක්‍රමය. ඒතර මේ වගේ අවස්ථාවක මට පුළුවන් මේගොල්ලන්ගේ විභේදන සංරචක තිරස් සිරස් දිශා ඔස්සේ අරගෙන ඒවා එකම දිශාවට එනකොට අපිට දෛශික එකතු කරන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධ දිශාවලට එනකොට දෛශික අඩු වෙනවා. එහෙම අභිලම්බ දෛශික දෙකකට විතර සුළු කරගෙන අර සූත්‍රය භාවිතා කරලා නැවත සංප්‍රයුක්තය හොයාගන්න. මේ විදිහට හදපු ගණන් කීපයක්ම ඔයගලගේ අතට බාර දුන්න සටහනේ කරලා තියෙනවා. ඒ උදාහරණ කරලා ඊට පස්සේ අභ්‍යාස වලට යමු වෙන්න. ඒතර ඔයගලන්ට මේ කොටස ඊටාම් පහසු වේවි. මෙතනින් ලබාගත් දැනුම ප්‍රයෝජනෙට අරගෙන භෞතික විද්‍යාව ඉස්සරහට ආසාවෙන් ඉගෙන ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.